නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 66/12 සුහද මාවත වෑකඩ පානදුර යන ලිපිනේ පදිංචි එන්.පී. අමරසේන පින්වත් මහත්මයා විසින් ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන මීට වසර 2කට පෙර මිය පරලොව ගිය චන්ද්‍රා ප්‍රේමලතා අමරසේන උපාසිකාවට මේ සියලු පින් අනුමෝදන් කරන උදාර සත්පුරුෂ අදහසින් තමා පින්වත්නි අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ අපිට මේ උදාර පිනක් රැස් කරගන්න තමයි පරම දුර්ලභ භාග්‍ය උදා වුණේ. ඒ බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ දෙව් මිනිස් ලෝකයාට දේශනා කරන්නට අපට පරම දුර්ලභ භාග්‍යයක් උදා වුණා. පින්වත්නි, එතකොට මේ රැස් වෙන උදාර පින පින්වත්නි අපිට ආශ්චර්යයි. අපි විවිධ අවස්ථාවලදී විවිධ අයුරින් ධර්මීය ගුණ ඉස්මතු කරලා තියෙනවා. ඒතර මේ සෑම ධර්මීය ගුණයකම මේ ආනිසංස අපට සසර පුරා අත්විඳින්න පරම දුර්ලභ භාග්‍ය උදා වෙන පින්වත්නි, ඊතරම් ආනිසංස ධර්ම දානේ. ඒ සෑම ආනිසංසයක්ම පින්වත්නි අපට පහන් සිතින් අපි ධර්ම දානේ ඇලී වාසය කළොත් අපිට පින අනිත් පැත්තට පෙරලා කැරකී තමන්ටම තමයි හිමිකරුවෙක් වෙන්න භුක්ති විඳින්න භාග්‍ය උදා වෙන්නේ. අපිට මේ කෙලවරක් නොපෙනෙන මේ සසරේ පින්වත්නි අපිට ඇති කරගන්න බැරි වෙච්ච එකම එක ගුණයක් තියෙනවා. ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාව. බුදුරජාණන් දේශනා කළ පින්වත් මහණෙනි, ඔබ එකම එක ඉන්ද්‍රියක් දියුණු කරන්නේදී ඉන්ද්‍රිය දියුණු කරොත් අනිත් සියල්ල දියුණු කරනවා කියනවා. කුමක්ද? ප්‍රඥාව. ඒතර පින්වත්නි, සම්මා සම්බුදු කෙනෙක්ගේ ධර්මය මේ දෙව් මිනිස් ලෝකෙට දෙනවා කියන්නේ පින්වත්නි දායාද කරලා තියෙන්නේ ප්‍රඥාවයි. කොහොමද දෙන්නේ? ප්‍රඥාවයි මේ දෙව් මිනිස් ලෝකයට දෙන්නේ. මේ ලෝකේ යම් යම් අය විවිධ දේවල් හොයාගෙන විවිධ දේවල් අත්දැකලා ඒ දේවල් පිළිබඳ අපි අහලා දැනගෙන තේරුම් අරගෙන අපි වැටහීමක් ඇති කරගත්තත් ඒ නුවණ, ඒ කල්පනාව පින්වත්නි කෙනෙකුට සසර දුක් දුරු කරවන නුවණක් උපද්දලා දෙන්න අනුග්‍රහ කරන්නේ නැහැ. සසර දුක් දුරු කරවන නුවණක් උපද්දලා දෙන්න ඒ කල්පනාවත් ඒ දැනුමවත් උපකාර කරන්නේ. හැබැයි පින්වත්නි යම් කෙනෙක් සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් පුරලා එදා වජිරාසන භූමියේදී යම් දහමක් අවබෝධ කළා නම් ඒ දහමට පුළුවන් ඒ දහම දරා ගන්න කෙනාට, ඒ දහම සිහි කරන කෙනාට, ඒ දහම නැවත අහන කෙනාට සසර දුක් දුරු කරවන අනිත් සියලු ගුණ සම්පatti හිතල උපද්දන උදාර ප්‍රඥාව නම් වූ මහා ගුණය
උපදවා ගැනීමේ පරම දුර්ලභ භාග්‍ය ලැබෙනවා. ධර්ම දානයක අසිරියක් එහෙනම් මේ. එහෙනම් මේ පරම දුර්ලභ උදාර ගුණය දෙව් මිනිස් ලෝකයාට ධර්ම දාන්නේ දිදී ඒ ගුණයයි මම මේ දෙන්නේ කියලා යම් කිසි කෙනෙක් හොඳ කල්පනාවෙන් යුතුව ඒ ධර්ම දානය කරනවා නම් සසර පුරා මේ කෙලවරක් නොපෙන මේ සසරේ අපට ඇති කරගන්න බැරි වෙච්ච ඒ උදාර ගුණේ හිමිකරුවෙක් කරවන්නේ මේ ධර්ම දානයෙන් රැස් වෙන උදාර පිණි. ධර්ම දානයෙන් රැස් වෙන උදාර පිණි. ඒ නිසා මේ ධර්ම දානය දෙන්න පිරිස පින්වත්නි, ඒ නිසා තමන් කරන මේ උදාර පින ගැන හිත හිතා සතුටු වෙන්න. අද දවසෙත් අපි සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පුද්ගලයන්ගේ නානත්වයන් විවිධ ස්වභාවයන් දෙව් මිනිස් ලෝකයාට ඉස්මතු කරපු සුන්දර දහම් කරුණු කීපයක් තමයි ශ්‍රවණය කරන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළ මේ අනුසෝත කියන සූත්‍රයේ දේශනා කළ පින්වත් මහන්නේ පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකේ පැහැදිලිව දකින්න සිටිදී. පුද්ගලයෝ කී දෙනෙක්ද? 4 දෙනෙක්. කොහොමද කවුද? අනුසෝතගාමී පුද්ගලයා, පටිසෝතගාමී පුද්ගලයා, තිතත්ත පුද්ගලයා, ඒ වගේම සැඩ පහරින් එතරව ගුඩබිමේ පිහිටි නිකිලස් පුද්ගලයා කියලා පුද්ගලයෝ 4 දෙනෙක් බුදුන් ඉතින් දකින්න පින්වත්නි. කවුද මේ අනුසෝතගාමී පුද්ගලයා කියලා කියන්නේ? ඒ කියන්නේ සැඩ පහරත් එක්කම යන පුද්ගලයා. දේව ගංගාවක් මේ සිහි කළ බලන්න. ගංගාවේ සැඩ පහර යම් පැත්තකට ගලාගෙන යනවනම් නිකම්ම කිසි මේ උත්සාහයක් නැතුව ගඟට පැනපු මිනිස්සයාට මොකද වෙන්නේ? සැඩ පහරට අහු වෙලා පහළට ගහගෙන යනවා. සැඩ පහර යන්නේ යම් පැත්තකටද? ඒ මිනිස්සයාට යන්න වෙන්නේ මේ පැත්තට විතරයි. බලන්න මේ උත්සාහයක් නැති මිනිස්සයාට වෙන වැඩි. උත්සාහයක්, වීරියක්, ප්‍රඥාවක්, සිහියක් නැති ආයත වෙන වැඩි තමයි මොකද්ද? ඒ සැඩ පහරට අහු වෙලා අන්තිමට මරණය උරුම කරගන්නවා. දුක උරුම කරගන්නවා. මේ අනුසෝතගාමී පුද්ගලයා කියලා කියන්නේ ඒ වගේ තමයි පින්වත්නි. බලන්න මේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ මේ උපදින මේ සත්වය ගත්තොත් එහෙම සතර පාය උපදින සත්වය ගත්තත් නිරන්තරයෙන් දුවන්නේ කුමක් පස්සේද? නිරන්තරයෙන් දුවන්නේ කෑම පස්සේ. නිරන්තරයෙන් දුවන්නේ ගෙවල් දොරවල් පස්සේ. නිරන්තරයෙන් දුවන්නේ යාන වාහන පස්සේ. මිල මුදල් පස්සේ. ඇහැට පේන දේවල් පස්සේ, කනට පේන දේවල්, ඇහෙන දේවල් පස්සේ, දිවට දැනෙන දේවල් පස්සේ, කයට දැනෙන පහස ඔස්සේ දුව හොයා ඒ වෙනුවෙන් කැපවෙවි වාසය කරනවා. ඒක තමයි සැඩ පහර. ඒතර මේක ලෝක සත්‍යයම බලන්න ඔය සැඩ පහර නෙවෙයිද පින්නේ බලන්න. අද යම් කෙනෙක් උපදිනවද ඒ සත්‍යයත් මොකද වෙන්නේ? අර ලෝකෙ දිහා බලනවා, දෙමව්පියෝ දිහා බලනවා, ඥාතීන් දිහා බලනවා, කුමක් පස්සේ දුවන්නේ? ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න. මේ කාමයේ පස්සේ මේ හැට පේන දේවල් පස්සේ දුවනෝ පේනවා. එයත් ඊට පස්සේ මොකද වෙන්නේ? එයත් ඒ පස්සේ දුවන. කන්ට ඇහෙන දේවල් පස්සේ ඒව හොයා ජීවිත කාලෙම ඒ වෙනුවෙන් කැප වෙනෝ පේනවා. මෙයත් කොහෙද දුවන්නේ? ඒ පස්සේ දුවන කෙනෙක්. දිවට රස දැනෙන රසයක් ඇද්ද? ඒව පස්සේ දුවන පිරිසක් දකින්න. එයත් ඒ පස්සේම දුවනවා. එකතු වෙනවා. ඒ සැඩ පහරට එකතු වෙනවා. කායට පහස හොයන පිරිසක් ඉන්නේ. ඒ පස්සේම ජීවිත කාලේ කැප කර ඉන්න පිරිසක් ඉන්නේ. මෙයත් ඒවම හොයා ජීවිතේ කැප කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකින්න මේ ලෝක සත්‍යය ඒවත් පස්සේ දුවද්දි ඒව හොයන්නේ යද්දි කයින් වැරද්දක් කරන්න ඕන නම් ඒ වැරද්ද කරලා ඒක හොයා ගන්නන් තියෙන ඒ වැරද්ද කරලා හොයා ගන්නවා. මෙයත් ඒක අනුගමනය කරනවා.
වචනින් වැරදි වැඩ කරන්න ඕන නම් මේ දේවල් හොයන්න. එයාත් මොකද කරන්නේ? ඒක අනුගමනය කරන කෙනෙක් වෙනවා. මනසින් වැරදි දේවල් හිතන්න ඕන නම්, අයහපත් දේවල් කරන්න ඕන නම්, අකුසල් කරන්න ඕන නම් මේ දේවල් ලබා ගන්න එයාත් ඊට පස්සේ දේවල් කරනවා. ඒකනේ සාමාන්‍යයෙන් කියන්නේ මේවා හරියන්නේ හොඳින් කළා මේවා ලබා ගන්න බෑ මේක නරකින් තමයි කරන් තියෙන්නේ. හොඳින් කියලා මේක හරියන්නේ මේක නරකින් තමයි කියන්න ඕනේ. කුමක් වෙනුවෙන්ද මේ? බලන්න පින්වත් එතකොට. අද උපදින බොහෝ අයත් ඔතන තමයි පින්වත්නි. ආන් එයට කියන අනුසෝතගාමී හිවත් සැඩ පහරට අනුව යන පුද්ගලයා කියලා. කවුද? පංචකාමයන් හොය හොයාම ඉන්නෝ. පව් කරනෝ. මහන්නේ මේ පුද්ගලයා ගසාගෙන යන සැඩ පහරට අනුව යන පුද්ගලයා යයි කියනු ලැබේ. එහෙනම් බලන්න වැඩිපුර ඉන්නේ කවුද පින්වත්නි? සැඩ පහරක් අපි යම් ලෝකික උපදිනකොට සැඩ පහරක් ගසනවද? ඒ සැඩ පහරට අපිත් එකතු වෙනවා එච්චරයි. ඒ සැඩ එන මේ ගසාගෙන යන සැඩ පහරට එකතු වෙන පින්වත්නි 아무තු වීරියක් ඕනේ නැහැ. දැන් ගඟට පැන්නට පස්සේ ගඟෙන් පල්ලෙහාට ගහගෙන යන 아무තු වීරියක් ඕනද? නෑ ඕනේ නැහැ. 아무තු කල්පනාවක් ඕනද? නැහැ. 아무තු සිහියක් ඕනද? නැහැ. ඒ මුකුත් ඕනේ නැහැ. අන්න අනුසෝතගාමී පුද්ගලයෝ. කල්පනා කරලා බලන්න ඔබත් අනුසෝතගාමී කෙනෙක්ද කියලා. බුදුනෙතින් දුටු මේ මිනිසාද බලන්න ඔබ. බුදුනෙතින් දුටු මේ මිනිසාද බලන්න ඔබ. ඊළඟ බලන්න පටිසෝතගාමී හිවත් සැඩ පහරට එරෙහිව යන පුද්ගලයා කවුද? මීල ඇතැම් පුද්ගලයෙක් ඔන්න පින්වත්නි පංචකාමයන් සේවනය නොකරයි. ඔන්න ඒ අතරේ දකින්න පින්වත්නි ඔන්න ආජානීය වගේ පුරුෂයෙක් දකින්න. ආජානීය පුරුෂයෙක්. එයා බලන සමහර කට්ටිය ඉන්නවා මේ ලෝකේ පංචකාමයේ හොයන එක අතහැරලා. පංචකාමයේ හොයන එක අතහැරලා. ජීවත් වෙන්න පමණක් සෑහෙන විදියට ධාර්මිකව ගෙවල් දොරවල් යාන වාහන හොයාගෙන ඉන්නවා. පින පස්සේ දුවනවා පින් කරගන්න. කය සංවර කරගන්න මහන්සි ගන්නවා පේනවා. වචනය සංවර කරගන්න මහන්සි ගන්නවා පේනවා. සමහරවිට දුකසේ සමහරට ඒ කෙනා මේ ගුණධර්ම පුරුදු කරන්නේ. සතුටින් කරනව නෙමෙයි එතකොට මේ කෙනා. දුකසේ පුරුදු කරන්නේ. දුකින් දොම්නසින් යුතු සිල් රකින්න සමහර විට. උපෝසත සිල් රකින්න පේනවා සමහර කට්ටිය. පොයේ දවස්වලට විහාරස්ථාන වලට ගිහිල්ලා සීල සමාදාන වලට සම්බන්ධලා ඉන්නෝ දකින්න. රේඩියෝ එකේ ටීවී එකේ බණ යද්දී ඒව අහන කට්ටිය දකින්න. උදේ හවස තෙරුවන් වඳින්මින් පිරික් කියන කට්ටිය දකින්න. බෝධිය සෑය සදහැසිතින් වඳින අය දකින්න. පින් පුරන අය දකින්න. කුසල් මාවතී ඇවිදගෙන යන අය දකින්න. දකිද්දී මොකද වෙන්නේ? මෙයත් අර ගොඩට එකතු වෙනවා. හැබැයි පින් අති සුළු පිරිසයි. මෙයත් ඒ ගොඩට එකතු වෙනවා ඩිංග ඩිංග. අන්න බුදුරජාණන් දේශනා කරන ඔය කෙනාට තමයි කියන පටිසෝතගාමී පුද්ගලයා. ලස්සන වචනයක් පින්වත්නි. පටිසෝතගාමී. අරය අනුසෝතගාමී. අනුව යන්න. පටිසෝතගාමී කියන මොකක්ද එතකොට? ප්‍රතිවිරුද්ධව ගමන් කරන කෙනෙක් මෙයා. ලීසි පාසු කෙනෙක් නෙමෙයි එතකොට. ඒකයි ආජානීය පුරුෂයෙක් කිව්වේ. ආජානීය පුරුෂයෙක් කියන්නේ මේ මෙහෙමයි. පටිසෝතගාමී කෙනෙක් වෙන්න මෙන්න මෙහෙමයි. ඔබ පටිසෝතගාමී කෙනෙක්ද බලන්න පින්වත්නි. ඉතින් මොකද වෙන්නේ? පංචකාමයන් හොයන එක පැත්තක තියලා පාප කර්මයන් කරන්නේ නැතුව දුකින් යුක්තව, දුම්නසින් යුක්තව, කඳුළු වැකුණි මුහුණින් යුක්තව
හඬමින් වීරියගෙන පිරිපුන් අයුරින් බඹසරී වූන් හැසිරෙනු. පිරිපුන් අයුරින්. මාන්නමී තැනැත්තා සැඩ පහරට එරෙහිව යන පුද්ගලයා යයි කියනු ලැබේ. කවුද මෙයා? සැඩ පහරට එරෙහිව යන පුද්ගලයෙක්. කල්පනා කළ බලන්න ඔබත් සැඩ පහරට එරෙහිව යන කෙනෙක්ද කියලා. සැඩ පහරට එරෙහිව යන කෙනෙක්ද බලන්න. පටිසෝතගාමී කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මෙන්න දැනගන්න. ඊළඟ මහණෙනි තිතත්ත හේවත් තමා ධර්මයේ තුල පිහිටුවාගත් පුද්ගලයා යනු කවුද? දැන් බලන්න අනුසෝතගාමී කෙනෙක් නම් ඔහු පටිසෝතගාමී වෙන්න පටන් ගන්න. පටිසෝතගාමී නම් ඔහු තිතත්ත ධර්මයේ තුල පිහිටි කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. දැන් පටිසෝතගාමී වුණු පමණින්ම ධර්මයේ පිහිටපු කෙනෙක් වෙන්නේ නැහැ. සමහරලාට පෙර ජීවිතවල පටිසෝතගාමී අය වෙන්නේ නැති මේ ජීවිතේ තිතත්ත පිරිසක් බවට පත් වෙලා තියෙනවා. සමහරට සසරේ අනුසෝතගාමී අය දැන් මේ ජීවිතේ පටිසෝතගාමී වෙන්න මේ try කරන කට්ටිය, මහන්සි ගන්න කට්ටිය. වෙන්න පුළුවන් සමහර විට. පිහිටි කෙනා කොහේ පිහිටි කෙනාද? ධර්මයේ තුල පිහිටුවාගත් පුද්ගලයා. මහන්නේ මේ ඇතැම් පුද්ගලයෙක් කවුද? ඕරම්භාගීය සංයෝජනයන්ස කරලා ඕපපාතික සුද්ධාවාස බඹලව උපදින කෙනෙක්. එයා කොහෙද උපදින්නේ? ඕපාතික සුද්ධාවාස උපදිනවා. ඒ ලෝකයෙන් නැවත මෙලොවට නොපෙවෙන ස්වභාවයෙන් යුතුව එහිදීම පිරිනොම් පානවා කියන. ඒ කියන්නේ පින්වත් ඒතොර මේ ජීවිතේ මහන්සි අරගෙන අර පෙර ජීවිතේ පටිසෝතගාමීව හිටපු කෙනා සමහර විට මේ ජීවිතේ බලවත් පොඩි වීරියක් ගන්නකොටම එයා තිතත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කොහොමද? කොට එයාගේ හිතේ සක්කාය දිට්ඨිය දුරු වෙලා, සීලබ්බත පරාමාස දුරු වෙලා, විචිකිච්ඡාව දුරු වෙලා, කාමරාගය දුරු වෙලා, පටිඝය දුරු වෙලා. ආන්ගේ කෙනාට තමයි කියන හරියට පින්වත් ධර්මයේ පිහිටි කෙනෙක් වෙන්න පුළුවන් කියනවා. එයා කවුද? ධර්මයේ පිහිටි කෙනෙක්, පහළට වැටෙන්නේ නැති කෙනෙක්. පහළට එන්නේ නැහැ. පහළට එන්නෙම ධර්මයේ පිහිටලා මදි නිසා. එයා ඉහළ තමයි ඉන්නේ පින්වත්නි. ඒ ඉන්න තැනට භූමියට කියනවා පින්වත්නි. එහෙනම් මේ තිතත්ත පුද්ගලයන්ගේ භූමිය තමයි සුද්ධාවාසය. එනම් මේ තිතත්ත පුද්ගලයන්ගෙන් සකස් වුණු ලෝකය කොහෙද? සුද්ධාවාසය. එතන මේ පටිසෝතගාමී පුද්ගලයන්ගෙන් හැදිච්ච ලෝකෙ තමයි මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක. පින්වත් බුදුරජාණන් දේශනා කළා හිතින් පිරිනොම් පානවා කියනවා. මහන්නේ මොහු තිතත්ත හේවත් ධර්මයේ තමා තුල පිහිටුවාගත් පුද්ගලයාය කියනු ලැබේ. මානි සැඩපහර තරණය කොට ඉතිරෙවි ගොඩබිම නම් වූ නිවනේ පිහිටි බ්‍රාහ්මණයා නම් වූ තැනැත්තා කවුද? මහන්නේ මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන්ගේ ඡය වීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තම විශිෂ්ට නුවණින් අත්දැක එය තුල වාසය කරයි කියන මහන්නේ මේ පුද්ගලයා සැඩපහර තරණය කොට ඊතර වී ගොඩබිම නම් වූ නිවනේ පිහිටි බ්‍රාහ්මණයායයි කියනු ලැබේ. එයා කවුද? ගොඩබිමේ පිහිටි කෙනෙක්. කොහේ පිහිටි කෙනෙක්ද? ගොඩබිමේ පිහිටි කෙනෙක්. එයා සියලු සසර බන්ධන සිඳලා දාපු කෙනා. මහන්නේ මේ පුද්ගලයෝ සතර දිනා ලෝකයේ පැහැදිලිව දකින්න සිටිති. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න මේ ගොඩේ මොන ගොඩටද වැටෙනවාද කියලා.
බුදුරජාණන් ලස්සන ගාථා කීපයක් දේශනා කළ මහන්නී යම් කිසි ජනතාවක් කාමයන්හි අසංවරව රාගය ප්‍රහාණය නොකොට මෙලොවෙහි කාම්භෝගීව වාසය කරද්ද තෘෂ්ණාවෙන් බැසගත් ඔහු නැවත නැවත ඉපදෙන දිරණ ලෝකයට පැමිණිති. ඔහු ඒ සැඩපහරට අනුව යන්නා වූ පුද්ගලයෝය. කුමකට අනු යන කට්ටේද? සැඩපහරට අනු යන කට්ටිය. සැඩපහරට අනුව යන්නේ. දේශනා කරන එසේ නුවණැති තැනැත්තා මේ ජීවිතය තුළ මැනවින් සිහිය පිහිටුවාගෙන පංචකාමයනුත් පාපයත් සේවනය නොකොට ඉතා දුකසේ නමුත් කාමයන් අත්හරින්නේය. එබඳු පුද්ගලයා හට සැඩපහරට එරෙහිව යන්න යයි කියනු ලැබේ. බලන්නකොට මේ සැඩපහරට එරෙහිව යන්නේ කොහොමද? හොඳට සිහිය පිහිටුවාගෙන කාමයන් ඔහුට ඒ කාමයන්ගේ යටවෙන්න දෙන්නේ නැතුව ඒ ඔස්සේ හටගන්න අකුසලයන්ට යටවෙන්න දෙන්නේ නැතුව දුකසේ කාමයා අතහැර සිල් රකින්න කෙනෙක්. දුකසේ කාමයා අතහැර දානය පුරුදු කරන කෙනෙක්. ඒ යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් ඒකාන්තයෙන්ම පංච ඕරම්භාගයේ සංයෝජනයන් ප්‍රහාණය කොට සම්පූර්ණ හික්මීමකින් යුතුව නොපිරෙන ස්වභාවයෙන් යුතුව මැනවින් දමනය කළ සිතින් යුතුව සංසුන් කරගත් ඉඳුරන් ඇතුව වාසය කරයි නම් ඒ ශ්‍රාවකයා ඒකාන්තයෙන් ටිටත් හෙවත් ධර්මය තුළ තමාව පිහිටුවාගත් පුද්ගලයායයි කියනු ලැබේ. යමක විසින් කුසල කර්මයන් නුවණින් දැන අකුසල් වනසන ලද්දේද පව් නසන ලද්දේද ඔහු තුළ කිසි පාපයක් නොපෙනේද ඒ තැනැත්තා නුවණින් අගපත් වූ බඹසර වාසය නිම කළ ලොවෙහි කෙළවරට ගිය සැඩපහරින් එතෙර වූ කෙනායයි කියනු ලැබේ. බලන්න පින්වත්නි, එහෙනම් බලන්න මේ අපි ජීවත් වෙන රටාව අනුව අපි හැසිරෙන ප්‍රතිපදාව අනුව අනුසෝත වෙන්න පුළුවන්, පටිසෝත වෙන්න පුළුවන්, ටිතත්ත වෙන්න පුළුවන්, එතරට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අපේ ඉන්න ප්‍රතිපදාවෙනුයි ඒක සිද්ධ වෙන්නේ. අපි ඉන්න ප්‍රතිපදාවෙන් පින්වත්නි. බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්මිත ආශ්චර්ය මේ නානාවිධ පුද්ගලයෝ පින්වත්නි විස්මිතයි. දැන් අපි මේ වෙනකොට දේශනා මම හිතන්නේ 24ක් විතර කරලා තියෙනවා. විවිධ පුද්ගලයෝ මේ දේශනා 24 පුරාවට විස්තර වුණා. විවිධ පුද්ගලයෝ. තව දේශනාවක් තියෙන පින්වත්නි අපස්සුතපු සූත්‍රය. හරි ආශ්චර්යයි මේ දේශනා පින්වත්නි. මහානි පුද්ගලයේ 4 දෙනෙක් ලෝකේ පැහැදිලිව දකින්න සිටිති. කවුද? බුදුරජාණන් දේශනා කරන සමන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් අපස්සුතෝ සුතේන අනුපපන්නෝ. ඊළඟට අපස්සුතෝ සුතේන උපපන්නෝ. ඊළඟට බහුස්සුතෝ සුතේන අනුපපන්නෝ. ඊළඟට තමයි බහුස්සුතෝ සුතේන උපපන්නෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද? සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් අල්පශ්‍රුතය. සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් අල්පශ්‍රුතය. සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් බහුශ්‍රුතය. සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් බහුශ්‍රුතය. කතංච භික්කවේ පුද්ගලෝ අපස්සුතෝ හෝති සුතේන අනුප්පන්නෝ. ඉද භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අප්පකං සුතං හෝති. සුත්තං ගෙය්‍යම් වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බුද්ධම්මං වේදල්ලං. සෝතස්ස අප්පකස්ස
සුතස්ස න අත්තමඤ්ඤාය න ධම්මමඤ්ඤාය න ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. ඒවං කෝ භික්ඛවේ පුද්ගලෝ අපස්සුතෝ හෝති සුතේන අනුප්පන්නෝ. හරි ආශ්චර්ය කුමද මහනි, සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් අල්පශ්‍රුතයා යනු කවරහුද? ඒ කියන්නේ අපස්සුතෝච හෝති සුතේන අනුප්පන්නෝ. අල්ප ශ්‍රුතයෙන් යුක්තයි, අහලා තියෙන චුට්ටයි. හැබැයි ඒ අහපු එකනොත් ප්‍රයෝජනයට හෝ ඇවිල්ලා නැහැ. අර්ථයට ඇවිල්ලා නැහැ. ඒක විස්තර කරන බව සර්වඥයන් වහන්සේ මේ කිසියම් පුද්ගලයෙක් විසින් සුත්ත ගෙය්‍ය වෙయ్యා කරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියන මේ නවාංග ශාස්ත්‍රු ශාසනයේ අල්ප වශයෙන් කියන අහන්නේ. පොඩ්ඩයි අහන්නේ. ඒ තැනැත්ත අල්ප වශයෙන් ඇසූවේ කරුණු පිළිබඳව තේරුම් නොගෙන අහන්නේ පොඩ්ඩයි. හැබැයි තේරුම් ගන්න බෑ. අහන්නේ පොඩ්ඩයි. අහන පොඩ්ඩවත් තේරුම් ගන්න බෑ. එතන මොකද වෙන්නේ? වටහා ගන්න බෑ. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙන්න බෑ යාට. එතකොට මොකද වෙන්නේ? පළවෙනි කාරණේ දැන් මේ අල්ප වශයෙන් අහන්නේ, අල්ප වශයෙන් අහපු ධර්මෙමද න අත්තමඤ්ඤායන ධම්මමඤ්ඤාය. මේ වචනයකින් කියන අර්ථය ඔහුට ඔළුවට යන්නේ නැහැ. මේ මොකද්ද කියන්නේ? අවිද්‍යාව කියලා වචනයක් කියනවනේ. ඒකෝල් මේ තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න බෑ මේ මොකද්ද මේ කියන්නේ අවිද්‍යාව. ධම්මමඤ්ඤාය. ඒ වචනෙන් කියන දේ තමන්ගේ හිත තුළ පවතිනවා. ඒක අල්ල ගන්න දක්ෂ නැහැ. ඒතර මොකද වෙන්නේ? ඒක අල්ලගන්න දක්ෂ නැත්තා. ඉතින් අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්න බැරි නම් තමන්ගේ ජීවිතය තුළින් මේක තමයි අවිද්‍යාව කියලා. ශ්‍රද්ධාව මේකයි. තමන්ගේ හිතේනේ ශ්‍රද්ධාව හටගන්නේ. ඒතර ශ්‍රද්ධාව කියන එක දන්නෙත් නැහැ. ශ්‍රද්ධාව හිතේ හට ගන්නකොට නැති වෙනකොට ඒක දන්නෙත් නැහැ. ඒතර මොකද වෙන්නේ? ශ්‍රද්ධාව හට ගන්නව පේන්නේ නැත්තම් පින්වත් වෙනකොට කොහොමද ශ්‍රද්ධාව පුරුදු කරන්නේ? තමන්ගේ හිතේ තියෙන වීරිය කියන ස්වභාවය තමන් තේරුම් අරගෙන නැත්නම් කොහොමද වීරිය පුරුදු කරන්නේ? සිහිය කියන ස්වභාවය තේරුම් අරගෙන නැත්නම් කොහොමද සිහිය පුරුදු කරන්නේ? කරන්න බෑ. කරන්න බෑ උට. අන්න අල්පස්සුතයි. ඔහු අර්ථයන් තේරුම් අරගෙන ධර්මයේ තේරුම් අරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ බැසගෙනත් නෑ. ඒ වගේ අයට කියනවා කවුරු කියලාද? ඒ වගේ අයට තමයි කියන්නේ අපස්සුතෝ අල්පස්සෘතයි සුතේන අනුපපන්නෝ. අල්පස්සෘතයෙන් යුක්තයි. ඒ වගේම සමන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනේ ඔහු ලබාගෙන නැත. සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකක්ද එතකොට එහෙනම් මේ? ධර්මය අහලා ඒ ධර්මයේ හොඳට විමසලා අර්ථය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඒක තමයි මේ සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනෙ ගන්නවා කියන්නේ ඒකට. දැන් මෙයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනයට ඇති වෙලා නැහැ. ඒ වගේම අහලා තින්නේ චුට්ටයි අල්පශ්‍රුතයි. එහෙම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා පින්වත්නි. එහෙම පුද්ගලයෝ ඉන්නවා. බලන්න ඔබ ඒ වගේ කෙනෙක්ද කියලා. ඒ වගේ කෙනෙක්ද බලන්න. අහලා තියෙන්නේ පොඩ්ඩ නම් සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ඔබ ලබාගෙනද නැද්ද බලන්න. එහෙනම් ඔබ වැටෙන්නේ මේ ගොඩට. ඒතර වැඩිපුර පිරිසක් ගත්තොත් පින්වත් මේ වගේ අය තමයි ඉතින් අද ලෝකේ ඉන්නේ. අද වැඩිපුර පිරිසක් ඉන්නේ මේ වගේ අය. මානි සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනේ ලත් අල්පශ්‍රුතයා යනු කවුද? මහණෙනි මේ කිසියම් පුද්ගලයෙක් විසින් සුත්තකේය වෙయ్యා කරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බුද්දම් වේදල්ල යන නවාංග ශාස්ත්‍රු ශාසනය අල්ප වශයෙන් අසන ලද්දේ වේ. අහලා තියෙන්නේ කොහොමද? අල්ප වශයෙන්. ඒ තැනැත්ත අල්ප වශයෙන් ඇසුවේ දහම් කරුණු පිළිබඳ තේරුම්ගෙන හැබැයි තේරුම් ගන්න ඔය. අත්තමඤ්ඤාය.
ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. වීරිය කියලා කියන්නේ මනසේ තියෙන මොන ස්වභාවයද කියලා තේරුම් ගන්න. සතිය සමාධි ප්‍රඥාව කියන්නේ යා මේ ධර්මයේ තුලින්ම භාග්‍යතුන් වහන්සේ විස්තර කළ තියෙන ආකාරයෙන්ම දන්නවා. ඒ ටික යහගෙන තියෙන්නේ. ධම්මමඤ්ඤාය. එතකොට මේ දහම් පදය තමන්ගේ ජීවිතය තුළ උපදිනකොට තේරුම් අරගෙන තියෙනවා. එතකොට දහම් පදේ තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රද්ධාව හිතේ හටගන ශ්‍රද්ධාව මේක තමයි ශ්‍රද්ධාව කියලා යා තේරුම් ගත්තට පස්සේ මොකද වෙන්නේ? දැන් බුදුරජාණන් විස්තර කරන ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන අදහ ගන්නවා. මොකද්ද අදහ ගන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ අරහත්ත්වය පිළිබඳව විශ්වාස කරනවා. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. දැන් ඔය අර්ථය හරියට ඔලුවට එන්න ඕන. දැන් ඔය අර්ථය ඔලුවට ආවේ නැත්තම් මොකද වෙන්නේ පින්වත්නි? සද්ධාව කියලා මිනිස්සු මොකද්ද බලන්න පුරුදු කරන්නේ? ඔන්න මං රහත් වුණා මගේ ගාවට බණ අහන්න ඉන්න කිව්වොත් එimhe අර කෙනාගේ පස්සෙන් දුවනවා. හිතන එයා දිනු කරන්නේ ශ්‍රද්ධාවයි කියලා. ඊට විවිධ දේවල් වලට පොත්පත් කියෝලා එක දේවල් අහලා මෙයා මොකක්ද විශ්වාසයක් පැහැදීමක් ඇති කරගන්නවා. නමුත් ඒ ඇති කරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අරහත්ත්වයේ පිළිබඳ පැහැදීම විශ්වාස නෙමෙයි. ඒතර බණ අර්ථය අල්ලලා නැහැ ඒක නා. ශ්‍රද්ධාව කියන එකේ අර්ථය අල්ලලා නැහැ. ඒතර විවිධ දේවල් වල පැටලෙනවා. ශ්‍රද්ධාව කියලා විවිධ දේවල් කරනවා. අර්ථය අල්ලගෙන නැහැ. ඉතින් ශ්‍රද්ධාව කියලා විවිධ විකාර කරන අය බවට පත් වෙන්න එපා. ශ්‍රද්ධාව වරද්ද ගන්න එපා. ඉතින් ශ්‍රද්ධාව කියන පදේ හරියට අහන්න. කොහොමද බුද්ධ දේශනාවේ තියෙන හරි පැහැදිලි ශ්‍රද්ධාව කියන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහ ගන්නවා. ඒක පැහැදිලි කරනවා. කොහොමද අදහ ගන්න ඕන? ඉතිපිසෝ භගවා අරහං. භාග්‍යතුන් වහන්සේ රාගෙන් දේශයෙන් මෝහෙන් නිදහස්. මෙන්න මේ ගැන තමයි ශ්‍රද්ධාව ඇති කරන්න ඕන. විශ්වාසය ඇති කරන්න ඕන. පැහැදීම ඇති කරන්න ඕන. වෙන ක්‍රම වලට මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ එතකොට. බුද්ධ දේශනා කියවමින් නුවණින් විමසද්දි සිහි කරත් තමයි එන දැන් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධෙම නම් අපි කියවන්නේ. ඒතර පුද්ගලික එකිනෙකාගේ අදහස් අර්ථකථන කියෙව්වා කියලා භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය පිළිබඳ අපි ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ පින්වත්නි. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ පිරිසිදු වූ උදුමින් වදාළ ධර්මය අපි අහනකොට ප්‍රඥාව මෝරනකොට අන්නයට කල්පනාවක් ඇති වෙනවා. අනේ ආශ්චර්ය භාග්‍යතුන් වහන්සේට නිකලෙස් හිතක් තියෙනවා. නිකලෙස් හිතක් නැත්නම් කොහොමද මේ වගේ ධර්මයක් ස්පර්ශ කරන්නේ? ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ. සියල්ල අවබෝධ කරලා නැත්නම් කොහොමද මේ වගේ ධර්මයක් අවබෝධ කරන්නේ? සූත්‍රයේ පදයෙන් පදේ සිහි කරද්දි බලද්දි කියවද්දි අහද්දි භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය ගැන හිත පහදිනව නම් සම්මා සම්බුද්ධත්වයේ ගැන පහදිනව නම් විශ්වාසයක් ඇති වෙනව නම් විද්‍යාචරණ සම්පන්න ගුණය සුගත ගුණය ගැන දසබල ඥාන ගැන විසරද ඥාන ගැන විශ්වාසයක් පැහැදීමක් ඇති වෙනව නම් අන්න පින්වත්නි ශ්‍රද්ධාව. එනිසා මේ සම්බුදු සිතක අසිරිය ධර්ම දේශනා මාලා පුරාවට අපි භාග්‍යතුන් වහන්සේ බුදු මුවින් වදාළ පිරිසිදු බුදුබණ පද වලින්ම භාග්‍යතුන් වහන්සේගේ ගුණ ඉස්මතු කළා. ඒ ධර්ම දාණයට විශාල පිරිසක් දැන් අද වෙදි 230 මේ යන්නේ සම්බුදු සිතක අසිරිය. මේ පුද්ගල අපි හිතමු පවුල් 230ක් ගත්ත පවුල් 230ක්ම එතකොට මේ උදාර පිනට සම්බන්ධ වුණා. ශ්‍රද්ධාව හරියට ඒ නිසා තේරුම් ගන්න පින්වත්නි. වර්ධව ගන්න එපා. වර්ධව ගත්තොත් විවිධ විකාර කර ඔහි අපි අපේ කාලේ නාස්ති කරගන්නවා. ශ්‍රද්ධාව වර්ධව ගන්න එපා. ඒ ශ්‍රද්ධාව මත පිහිටා අපි පින් කරන්න ගත්තොත් කොච්චර මහත්ඵලද? කොච්චර මහත්ඵලද? ඒ ශ්‍රද්ධාව මත පිහිටා. ඒ ශ්‍රද්ධාව මත පිහිටා පින්වත්නි මලක් පූජා කරගත්තත් කල්ප ගානක් සුගතිය සුවසේ ඉන්න උපකාර කරනවා.
කොහොමද එහෙනම් මේ අරහත් සම්මා සම්බුද්ධත්ව විද්‍යාචරණ සම්පන්න බව සුගත බව ගැන ගුණේ පිළිබඳව තීරුම් අරගෙන පැහැදීම විශ්වාසය දියුණු කර ඉන්න සද්ධර්ම ශ්‍රවණයෙන් කරන්නේ අන්නේ උදාාර ලාභය ඇති කළ දෙන එක. ඒ ශ්‍රද්ධාවමයි ඔබ ඊතර කරවන්නේ. අන්නේ ශ්‍රද්ධාව ඔබ ඊතර කරවනවා. ඒ ශ්‍රද්ධාව දියුණු කරපගෙන සසරදිත්තෝ එකිනෙක කෙනාගේ දේවල් පස්සේ දුවන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයම හොයන කෙනෙක්. එනිසා පින්වත්නි මේක දුර්ලභ දෙයක් මේ ලෝකේ කල්පනා කරලා බලන්න මේ ලෝකෙ දැන් මම මේ පෘථුවිය මත ඉන්න සත්වයෝ මිනිස්සු ගත්තට පස්සේ මේ මිනිස්සු විවිධ ආගමික නායකයෝ ගැන හිත පහදවගෙන ඉන්නවා. සුළු පිරිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිත පහදවගෙන ඉන්නේ. කොච්චර දුර්ලභ දේ අවස්ථාවට එන්න හිනම් අපිට. සසරදී එහෙනම් වැඩිපුර අවස්ථා තියෙන අර ගොඩට වැටෙන්න අපි. අනුසෝතගාමී වෙලා අර විවිධ නායකයන් පස්සේ තමයි අපි දුවනවා එතකොට. එහෙනම් මේක පුංචි පිනකට අපිට කැරකිලා ලැබිච්ච අවස්ථාවක් මේ සංසාරේ. සම්මා සම්බුදු කෙනෙක් ගැන විශ්වාසයෙන් පැහැදිලිවෙන් ඉන්නවා කියන එක. මේක නැති වෙන්න පුළුවන් ඕනම වෙලාවක පින්වත්නි. අසනීපයක් වෙලා වෙන ආගමික මතයක් දරන දෙයකින් මොනවා හරි පුංචි දෙයක් කළ සනීපෙච්ච ගමන් ඔයගොල්ලෝ ටක් ගාලා අතහරිනවා. ඒ අවාසනාව උදා වෙන දෙන්න එපා. ඒ ශ්‍රද්ධාව වරද්දව ගත්තු කට්ටිය. ශ්‍රද්ධාව හරියට තේරුම් අරගෙන දියුණු කරගෙන නැහැ. ඒ ශ්‍රද්ධාව හරියට තේරුම් අරගෙන දියුණු කරගත්තු නැති කට්ටියට ඔය වගේ විවිධ ප්‍රශ්න එනකොට අග්ගාලා පොඩි දෙයින් ඇත්තන් ඇති ආගම මාරු කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ මාරු කරනවා. බුදුරජාණන් වහන්සේ අතහරිනවා. බැහැර කරනවා. ගුණධර්ම අතහරිනවා. පිළිගන්නේ නැහැ. මේ මහා හානිය කරගන්න එපා පින්වත්නි. විශාල හානියක් වෙන්නේ කි. මේ ශ්‍රද්ධාව කියන දහම් පදයේ හිතේ හරියට තේරුම් අරගෙන දියුණු කරන්න මහන්සි ගන්න. ඒතර බලන්න අන්න දේශනා කළා. එහෙනම් හරියට දැන් මේ ධර්මයේ පොඩ්ඩයි කියන බෑ අහන්නේ. පොඩ්ඩයි අහන්නේ. රහප්පු පොඩ්ඩෙන් මෙයා මේක අල්ල ගන්නවා. අල්ලගෙන ඊට පස්සේ දැන් ශ්‍රද්ධාව තේරුම් ගත්තම ශ්‍රද්ධාව දියුණු කර ඉන්නවා. වීරිය කියන්නේ පදේ මොකද්ද විස්තර කරලා අර්ථය අල්ලනවා ධර්මය අල්ලගන්න මේක පුරුදු කර ඉන්නවා. එහෙම කෙනාට තමයි සද්ධර්ම ශ්‍රවණේ වටිනාකම තේරෙන්නේ පින්වත්නි. කල්යාණ මිත්‍ර ආශ්‍රේ වටිනාකම තේරෙන්නේ. එහෙම මනසක් ඇදිච්ච කෙනාට හරි ආශ්චර්ය බුදුරජාණන් දේශනා කළා. අන්නේ විදියට ධර්මානුකූල ජීවිතේ බැසගත්ත කෙන මහන්නේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනෙ ලත් එයා මොකද වෙන්නේ පින්වත්නි? සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනෙ ඇති කරගත්ත කෙනා. සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනෙ ඇති කරගත්ත කෙනා අපස්සුතෝ. හැබැයි සුතේන උපපන්නෝ. බොහොම පොඩ්ඩයි බණ අහලා තියෙන්නේ. ආපුටගේ සාරය ස්ප්‍රිට් එක හිතට අරගෙන තියෙනවා. ඒකෙන් ධර්මයේ අර්ථය අල්ලගෙන තියෙනවා. ඒකම පුරුදු කර ඉන්න එයා මහන්සි ගන්නවා. මේ අය පින්වත්නි පළවෙනි කණ්ඩායම ගත්තොත් වැඩි වෙන්න පුළුවන් දෙවෙනි කණ්ඩායම අඩුයි මේ ලෝකේ. දෙවෙනි කණ්ඩායම අඩුයි. දැන් බලන්න දාරුචීරිය ඔබට මතක ඇති. දිත්තේ දිත්ත මත්තා. සුතේ සුත මත්තා. හරි පුදුම ඇහුවොත් ඇහුව විතරයි, දැක්කොත් දැක්ක විතරයි. දැනගත්තොත් දැනගත්ත විතරයි. බොහොම චූටි බණපද ටිකක්. කියලා ඉවර දෙන්නේ කෙලස්. තේරුම් ගත්තා මේක. මේ දැක්කොත් දැක්ක විතරයි කියන්නේ මොකද්ද? ඔබට මතකද ලෝක සමුදය සූත්‍රය එහෙම තියෙන මොකද්ද? දැන් චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. තින්න සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. සාමාන්‍ය සත්‍යයක මේක තමයි සිද්ධ වෙන්නේ. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භවෝ. භව පච්චය ජාති. මේ ක්‍රියාවලියට සාමාන්‍ය සත්‍යය යටත් වෙනවා. ඒක දැක්කොත් දැක්ක විතරයි කොහොමද කොට මේ? වේදනා පච්චය තණ්හා. වේදනාවෙන් තණ්හාවට ගන්නවා. යෝතස්සායේව තණ්හාය අසීස විරාග නිරෝධ.
යූතස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධ. සාමාන්‍ය ස්වභාවය තමයි ඇයි රූපයි විඤ්ඤාණයක තුල ඇසී ස්පර්ශයෙන් විඳිනකොට තණ්හාව ඉපදලා තණ්හාවෙන් ආධ්‍යාත්මික ග්‍රහණය වෙනවා. ආධ්‍යාත්මික ග්‍රහණය වෙනවා. ඒතර මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒතර දැක්කොත් දැක්ක විතරයි කෙනෙක්වන්ද. එතකොට ආධ්‍යාත්මික ග්‍රහණය වෙන දෙන්නේ. වේදනා පච්චය තණ්හා හැබැයි. මොකද වෙන්නේ? ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධ. යෝතස්ස යම්මේ හටගන්න ඇසේ ස්පර්ශයෙන් යම් තණ්හාවක් උපදිනවද? ඒ උපදින තණ්හාවට මොකද වෙන්නේ? අශේෂ ඉතිරි නැතුව විරාග නොවැල්මින් නිරෝධා නිරුද්ධ කරනකොට මොකද වෙන්නේ? අන්න එයා උපාදාන නිරෝධා. උපාදාන නිරුද්ධ වෙලා යනවා. ඒක මේ සිහියෙන් ඉඳලා ඒ වෙලාවට තේරුම් ගනිමින් එතකොට මොකද වෙන්නේ? ඔහු එතකොට ඇහැයි රූප ඇහි ස්පර්ශයෙන් විඳිනවා. නමුත් නොබැදී ඉන්න කෙනෙක්. එයාගේ ආත්මයාත්මික ගැට ගැහිමක් නැහැ. අතන මේක ලේසි නෑ පින්වත්. මෙතෙන්ට මේ දැක්ම ඇති කරගන්න කෙනෙක් ලේසි නෑ. මේ සම්බුද්ධ ශාසනය මේ කෙටි වචනයෙන් කියද්දී මේක ටග්ගල ග්‍රහණය කරගත්තු එකම එක මහෝත්තමය. දිත්තේ දිට්ඨ මත්තන් කියද්දිම ග්‍රහණය කරගත්ත මේ කියන්නේ මේක තමයි කියලා. ඇහි ස්පර්ශයෙන් විඳිනකොට තණ්හාව උපදිනවා. ඒ උපදින තණ්හාවට නොයල්මින් ඉන්නකොට නිරුද්ධ වෙලා යනවා. ඒක නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජාති ජරා මරණ ශෝක පරිදේව නිරුද්ධ වෙලා යනවා කියලා ඒ වාඩිලා ඉන්න මොහොතේ ඒක අද්දුටුවා ප්‍රත්‍යක්ෂව දැක්කා. බලන්නකොට ඒක කොච්චර 100ක් ඇසට තියෙන්නේ නැද්ද ඉරින්කට? කොච්චර 100ක් කනට තියෙන්නේ නැද්ද? කොච්චර 100ක් නාසයට තියෙන්නේ නැද්ද? කොච්චර 100ක් දිවට, කයට, මනසට තියෙන්නේ නැද්ද? මනසට අරමුණු වෙනවා. මනස අරමුණු නිසා මනසේ විඥානය ඇති වෙනවා. ඒතර මනස අරමුණු විඥානය එකතු වීම මනසේ ස්පර්ශය ඇති වෙනවා. ඒතර සමහරට මේ දාරුචීර ස්වාමීන් වහන්සේ සමහරලාට ඒ මනසත් එක්ක සම්බන්ධ ගනුදෙනු විතරයි අවධානය තිබිලා තියෙන්නේ. අනිත් ඒවා කොහොමද නිමිලා තියෙන්නේ? ඒකයි සුළු මොහොතේ නිදහස් වුනේ පින්වත්නි. මනස දිහා බලාගෙන හිටියා. මනස ස්පර්ශයෙන් විදිහට තණ්හාව ඇති වෙන බව දැක්ක. ඒ තණ්හාවට නොඇලී හිටියොත් ඔබ මෙතනත් නැහැ, වෙන තැනකත් නැහැ, අතරමැද්දකත් නැහැ. ඔබ නිදහස් කෙනෙක් කියලා කියද්දිම ඒක තේරුම් ගත්තා. බලවත් සිහිය ඒ වාඩි වෙලා ඉන්න තැනම බලවත් වීරිය තියාගෙන ඒ තණ්හාවට නොඇලී විරාගී සිතින් ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ බණපදයේ කියලා අනිත් පැත්තට වඩනකොට මේ උත්තරමයා නිකලස් වෙලා ඉවරයි. බුද්ධ ශාසනයක එකම එක ශ්‍රාවකයා සුළු චූටි බණපදයකින් ෂණයෙන් නිදහස් වෙච්ච මහෝත්තමයෙක්. හරි පුදුමයි පින්වත්නි. හරි ආශ්චර්යයි. ඊට පස්සේ හිම ශ්‍රාවකයෝ බුද්ධ ශාසනය ඉඳලා තියෙනවා. ඊළඟ දේශනා කරන මහණනි සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත්. හැබැයි බහුශෘතය යනු කවුරුද? මහණනි කිසියම් පුද්ගලයෙක් සුත්තගෙය්‍ය වෙయ్యා කරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බූත ධම්ම වේදල් යන නවාංග ශාස්ත්‍රු ශාසනය බොහෝ කොට අසන ලද්දේ වේ. බොහෝ කොට අසන ලද්දේ වේ. ගොඩාක් අහලා තියෙනවා. ඒතනත්තා බොහෝ කොට ඇසූ කරුණ පිළිබඳ තේරුම් ගැනීමක් නැහැ කියනවා. ඉගෙන සූත්‍ර දේශනා ගොඩාක් ඇහුවට දැන් කායානුපස්සනාව විස්තර කරන මේ කායානුපස්සනාවෙන් කියන්නේ මේකයි කියලා. එහෙනම් මම මේක තමයි නැවත නැවත පුරුදු කළ යුත්තේ කියලා අර්ථයක් ධර්මයක් තේරිලා නැහැ. හතර හතිපට්ඨාන ඇහුවට ඒකේ අර්ථය ධර්මය අල්ලගෙන නැහැ. ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය අහනවා. මේ පද ටික ඇහුවට ඒකේ අර්ථය අල්ලගෙනත් නැහැ. මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙනත් නැහැ. ඒක Taman තුලින් ඒක මේ ඒ කියන කරුණු හතර මේ කියන්නේ මේ ස්වභාවයටයි මේ කියන්නේ මේ ස්වභාවයටයි කියලා දැකලා නැහැ. ඉතින් කොහොමද පුරුදු කරන්නේ? ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන්නේ මේ මානසික ධර්ම පහක්. එතන මේ මානසික ධර්ම පහ තේරුම් අරගෙන නැහැ. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා අර්ථය අල්ලගෙනත් නැහැ. ඒක ධර්මය අල්ලගෙනත් නැහැ.
ඒතකොට ඒ ශ්‍රද්ධාව තුළ හික්මෙන්නේ නැහැ. හැබැයි බොහෝ බණ පද අහලා තියෙනවා. මතකෙත් තියෙනවා. මොකද වෙන්නේ? ඒ ධර්මයේ වටහා නොගෙන ධර්මානුකූල ජීවිතයකට නොබැසගත්තේ වී කියන මහන්නේ මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය නොලත් හැබැයි බහුශ්‍රතයෙක් කියන. බහුශ්‍රතයි. ඕන තැනකින් කියයි මතක් කරලා. හැබැයි සවන් දීමෙන් ලබන ප්‍රයෝජනය ලබලා නැහැ. එහෙනම් පින්වත් මේ සවන් දීමෙන් ලබන ප්‍රයෝජනය ලැබුවා කියන්නේ මොකද්ද? එන මේ ධර්මී අර්ථ විමසලා තමන්ගේ ජීවිතයට ගලපගෙන ශ්‍රද්ධාව කියන ස්වභාවය වීර්ය සතිය සමාධි ප්‍රඥා හොඳට මේකින් අර්ථවත් වෙන දේ අල්ලගෙන ජීවිතය තුළ හටගන්න මේ ස්වභාවයටයි ශ්‍රද්ධාව කියන්නේ, මේ ස්වභාවයටයි වීර්යය කියන්නේ, මේ ස්වභාවයටයි සතිය කියන්නේ. මේ මානසික ධර්මයන් පහ වෙන වෙනම තේරුම් ගන්න මනසේ හට ගන්නකොට. මනසේ හටගන්නේ මානසික ධර්මයන් පහ. මේ මනසේ හටගන්න පහක් පින්වත් මේක. හැබැයි අද වගේ යුගයක බොහෝම හිමින් තමයි මේක අවදි වෙන්නේ. හිමින් අවදි වෙන්නේ මේක. ශ්‍රද්ධාව කියන එක හරිය හිමින් අවදි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වයට පහදිනවා කියන එක, සම්බුද්ධත්වයට පහදිනවා කියන එක හරිය හිමින් වෙන්නේ. වෙන ඕන දෙයකට පහදී අරහත්ත්වයට ලේසියෙන් පහදින්නේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට පහදින්නේ නැහැ. එහෙනම් ඔහු ශ්‍රවණයෙන් ලැබිය යුතු ප්‍රයෝජන ලබන්නේ නැහැ බහුශ්‍රතයි. එහෙම පුද්ගලයෝ ලෝකෙ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලේ මේ පුද්ගලයෝ ඔක්කොම හිටියා. මහණනි සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලත් බහුශ්‍රතය යනු කවරහුද? මහණනි මේ කිසියම් පුද්ගලයෙක් විසින් සුත්තගේය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අබ්බුද්දම් වේදල්ල යන නවංග ශාස්ත්‍ර ශාසනයේ බොහෝ කොට අසන ලද්දේ වෙයි. ඒ තැනැත්තා බොහෝ කොට ඇසූවේ කරුණ පිළිබඳ තේරුම්ගෙන ඒ ධර්මයේ වටහාගෙන ධර්මානුකූල ජීවිතයකට බැසගත්තේ වෙයි. මහන්නේ මෙසේ මේ පුද්ගලයා සවන් දීමෙන් ලැබෙන ප්‍රයෝජනයත් ගත්තු කෙනෙක් බහුශ්‍රතයෙක්. බහුශ්‍රතයෙක්. මහන්නේ තමයි මේ තමයි කියන මේ ලෝකෙන් දකින්න ලැබෙන පුද්ගලයෝ 4 දෙනා. ලස්සන ගාථා කීපයක් දේශනා කරන ඉදින් ධර්මයේ අසන ලද්දේත් අල්ප වශයෙන් නම් සීලයත් නොපුරයි නම් ඒ තැනැත්තා සීලෙනුත් සුතේනුත් යන මේ දෙයන්ගේම ගැරහීමට ලක්වන්නේය. එතකොට ඒක නෑ මොකද වෙන්නේ? කරුණු දෙකකින් ගැරහීමට ලක් වෙනවා. ඇයි අහලා තින්නෙත් පොඩ්ඩයි සිල් පුරන්නෙත් නෑ. කරුණු දෙකෙන්ම ගරහන්න පුළුවන් කියනවා. ඉතින් සල්පයක් නමුත් ධර්මයේ අසන ලද්දේ නම් සීලයත් පුරයි නම් ඒ තැනැත්තා සීලයෙන් ප්‍රශංසා ලබන්නේ වී එනමුත් සුතය සම්පූර්ණ වී නැත. එනිසා අඩුගානේ මේ බණ අඩුගානේ පින්වත් හොඳ සීලයක පිහිටලා ඉන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රේ මැලී වාසය කරන්න. සද්ධර්ම ශ්‍රවණී ඇලී වාසය කරන්න. දන් දෙන්න පින් කරමින් වාසය කරන්න මහන්සි කරන අඩුම ගානේ. එයාට ධර්මයේ ගොඩක් සිහි කරන්න අමාරුණා. සිහි කරන්න පුළුවන් අය බොහෝ බහුල වශයෙන් ඒක නිරත වෙන්න. කියවන්න පුළුවන් කට්ටිය නැවත නැවත නිරත වෙන්නේ ඒක. ඒකට ආස කරන්න. ඉතින් යමේ බොහෝ කොට ධර්මයේ අසන ලද්දේද ඒ සිල් නොපුරයිද ඔහු සීලයේ සම්බන්ධන ගැරහුම් ලබයි. ශ්‍රුතය සම්පූර්ණ වී ඇත්තේ. රහුල් ගැරහුම් ලබන්නේ කොමකින්ද? සීලයෙන් විතරයි. ඉතින් යමේ බොහෝ කොට ධර්මයේ අසල තියෙනවා නම් සීලය පුරන්නේත් වෙයි නම් සීලේනු සුතේනුත් යන මේ අංග දෙයන්ගේම ඔහු ප්‍රශංසාවට බඳුන්වන්නේය. බහුශ්‍රත වූ ධර්මදරු ප්‍රඥා සම්පන්න වූ බුද්ධ ශ්‍රාවකයා ඊතා දිලිසෙන වටිනා රණක් මෙන් බබලයි. ඒ ශ්‍රාවකයාට ගරහන්නට කවරෙකුට නම් හැකි වෙයිද? ඔහුට දෙවියෝ පවා ප්‍රශංසා කරති. බ්‍රහ්ම රාජයා විසුණුත් පසසන ලද්දේය. කවුද? බහුශ්‍රත වූ ඒ වගේම ධර්මදර වූ ප්‍රඥා සම්පන්න වෙච්ච කරුණු තුනින්ම යුක්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ඉන්නවනම් හරි පුදුමයි පින්වත්නි. දිවුරු ප්‍රශංසා කරනවා කියනකොට බ්‍රහ්මයනුත් ප්‍රශංසා කරනවා කියනකොට කාටද? බහුශ්‍රත ධර්මදර ප්‍රඥා සම්පන්න
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දිලිසෙන රත්තරණක් වගේ කියනවා. දැන් බලන්න පින්වත් දිලිසෙන රත්තරණක් කොහේ අස්සක මුල්ලක දාලා තිව්වත් ඕන කෙනෙකුට ඒක පේන්නේ නැද්ද? කැපී පේන්නේ නැද්ද? කැපී පේනවා. ඒ වගේ තමයි කියනවා බහුශ්‍රුත වූ ධර්මදර වූ ප්‍රඥා සම්පන්න වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සමහරට ඉන්නේ මනුස්ස ලෝකේ දෙවියන්ටත් පේනවා, බඹුන්ටත් පේනවා, මිනිසුන්ටත් පේනවා, සත්පුරුෂ ජනහි ජනයා සියලු දෙනාටම පේනවා. ඒ නිසා පින්වත්නි අන්නේ උදාරලාභය මේ ශ්‍රාවකයන් තුල උපදවන්නයි මේ ධර්ම දානේ හේතු වෙන්නේ. ඒ නිසා මේ ධර්ම දානය කරන පිරිසට පින්වත්නි මේ උදාර පිණින් සසර පුරා ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥා සම්පන්න උදාර ජීවිතයක හිමිකරුවෙක් වෙන්නට මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 60/12 සුහද මාවත වෑකඩ පාණ්ඩුරන් ලිපිණේ පදිංචි එන්.පී. අමරසේන පින්වත් මහත්මයා විසින් මීට වසර 2කට පෙර මිය පරලෝකයේ චන්ද්‍රා ප්‍රේමලතා අමරසේන උපාසිකාවට පින් අනුමෝදන් කරන අදහසින්. ඉතින් මේ රැස්වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛස්ත්‍රණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට සත්පුරුෂ නාගයන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවියන්ට බඹුන්ට සියලු සත්පුරුෂ නාගයන්ට මේ පින් අනුමෝදන් වේවා. ලෝකපාලක සත්පුරුෂ දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝ රත්නයට සලසා දෙත්වා දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය දහම්මග විවර කළ දුන් අපගේ ගුරු දේවයන් වහන්සේට මහා සංඝ රත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපෙන මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගී දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මීට වසර 2කට පෙර මිය පරලෝකී චන්ද්‍රා ප්‍රේමලතා අමරසේන උපාසිකාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ අමරසේන මහත්මයාගේ මෑණියන්ගේ නමින් මිය පරලෝකීය දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ නොම්බර 60/12 සුහද මාවත වෑකඩ පානදුරන් ලිපිණේ පදිංචි එන්.පී. අමරසේන පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි අරංග පුතුණුවන්ට ලේලියට මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගී දැහැමි රැකවරණ සැලසේවා. කරන කියන දැහැමි කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වෙත්වා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.